ආයුබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම භාග්‍ය ධනංජය කොල්ල ප්‍රථමයෙන් අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. කොවිඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් ලබන සතියන්තයට පෙර දිවයිනට කොවිඩ් මරණ සංඛ්‍යා ලේඛන ගැන පැහැදිලි කිරීමක් අවශ්‍ය බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. පරිසර විනාශයන් ගැන දැනුම් දීමට ක්ෂණික දුරකථන අංකයක්. ඉන්දියාවෙන් නව කොරෝනා අනුප්‍රවේද 240ක්. ඊයේ දිනේ කොවිඩ් ආසාදිතින් 543 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 79480ක් දක්වා ඉහළ ගියා. මේ අතර කොවිඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් ලබන සති අන්තයට පෙර මෙරටට ලැබීමට නියමිත බවයි වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේ. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හරහා ඉන්දියාවේ පූනේහි සීරම් ඖෂධ නිෂ්පාදන ආයතනයෙන් ඇනවුම් කළ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රොසෙනිකා එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් ලබන සතියන්තයට පෙර මෙරටට ලැබෙනු ඇති බව වැඩබලන සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කරනවා. එසේම කොවිඩ් එන්නත් ලබා දීම තවදුරටත් අඛණ්ඩව සිදු කරන අතර බන්ධනාගාර නිලධාරීන් සඳහා එන්නත් ලබා දීම අද සිට යළි ආරම්භ කරන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඒ අනුව අගුණුකොළ පැලැස්ස වීරවිල සහ මාතර බන්ධනාගාරවල නිලධාරීන් 1000කට පමණ අද සහ හෙට යන දින දෙක තුළදී කොවිඩ් එන්නත් ලබා දීමටයි සැලසුම් කර ඇත්තේ. මේ අතර එන්නත් 39078ක් ඊයේ දිනේ තුල ලබා දීමත් සමග මේ දක්වා එන්නත ලබා දුන් පුද්ගලයන් සංඛ්‍යාව 3,2857ක් බවයි වැඩබලන සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. ඊයේ හඳුනාගත් ආසාදිතයින් 543න් 528 දෙනෙකුම පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වනවා. විදේශයන්හි සිට පැමිණි 15 දෙනෙකුද ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතරට අයත් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එමෙන්ම ඒ අතරින් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 180ක්. සෙසු ආසාදිතයින් අතරින් 116ක් ගම්පහ දිස්ත්‍රික්කයෙන්ද 39ක් රත්නපුර දිස්ත්‍රික්කයෙන්ද වාර්තා වූ බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. දැන් මේ වෙනකොට අපිට පේන තියෙන දේ තමයි ලංකාවේ සමස්ත රෝගීන් ගාන 89 සීමාව කරා දවසින් දවස ළඟා වෙමින් තියෙනවා. නමුත් අපේ වාසනාවන්ත තත්ත්වය තමයි අපි සුව කරලා ගෙදර යවන ප්‍රතිශතය අපි දවස ගානේ වැඩි කරමින් ඉන්නේ. සමස්තයක් විදිහට වාර්තා වෙන රෝගීන්ගේ 92ක් අපි සුව කරලා ගෙදර යවලා තියෙනවා. ඒ වගේම අපේ ඇක්ටිව් කේසස් ගාන සක්‍රීය රෝගීන් ගාන අපිට දැරිය හැකි මට්ටමේ යම් තාක් දුරකට පවත්වාගෙන යනවා. මේ අතර ඊයේ දිනේදීත් කොවිඩ් මරණ දෙකක් මෙරටින් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 435ක් දක්වා ඉහළ ගියා. අවසන් වරට වාර්තා වූ මරණ දෙක කුරුබිට ප්‍රදේශයෙන් සහ තිහාරිය ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර ඔවුන් 66 හැවිරිදි සහ 78 හැවිරිදි පිරිමි පුද්ගලයින්. මේ අතර හැටන් පොලිසිය නිලධාරියෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. ඒ වෛරසය ආසාදනය වී මියගිය අයෙකුගේ ඥාතියෙකුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම හේතුවෙන්. එමෙන්ම හැටන් විල්ෆ්‍රඩ්පුර ප්‍රදේශයේ එකම පවුලේ තිදෙනෙකුටද කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ අතර වන පාසල් සිසුවිය හැටන් ප්‍රදේශයේ ප්‍රධාන පාසලක 11 වසරේ අධ්‍යාපනය ලබන අතර ඇයගේ ළඟම ආශ්‍රිත සිසුවියන් ගණනාවක් මේ වන විට ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා. මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 4746ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 74299ක් ලෙසයි. කොවිඩ් රෝගීන් සහ කොවිඩ් මරණ සම්බන්ධයෙන් වන සංඛ්‍යාලේඛනවල නිර්වද්‍යතාව පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය පැහැදිලි කිරීමක් කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එම සංගමේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේ මේ හේතුවෙන් බිම් මට්ටමේ සෞඛ්‍ය වෘත්තිකයන්ට සිය රාජකාරී කිරීමේදී ගැටලු වලට මුහුණ දීමට සිදුව ඇති බවයි. මේ වෙනකොට මතුවලා තියෙන යම් බරපතල ප්‍රශ්නයක් තමයි විශේෂයෙන් බිම් මට්ටමේ වෘත්තිකයන්ට සෞඛ්‍ය සේවකයන්ට මේකේ බරපතල ගැටලු මතුවලා තියෙනවා මේ සංඛ්‍යා ලේඛන අතර නොගැලපීම. දැන් උදාහරණ විදිහට ජනමාධ්‍ය හරහා වාර්තා කළා
රසායනාගාරවලදී කොවිඩ් පොසිටිව් කියලා කියන්නේ කොරෝනා රෝගීන් කියලා නිශ්චිතව PCR පරීක්ෂණයෙන් පළවෙනි වතාවට හඳුනා ගන්න රෝගීන් සංඛ්‍යාව මේ දක්වා හඳුනාගෙන තියෙන රෝගීන් සංඛ්‍යාව සහ නිල වශයෙන් බලධාරීන් විසින් ප්‍රකාශිතපත් කරන රෝගීන් සංඛ්‍යාව අතර 5000ක විතර වෙනසක් තියෙනවා. ඒ කියන්නේ රෝගීන් 5000ක් ආගියතක් නැහැ කියන කාරණා. අද වෙනකන් දැන් මේ සති දෙකකට ආසන්න කාලයක් වෙනවා මේ පිළිබඳ සංවාදය ඇති වෙලා ජනමාධ්‍ය වාර්තා කළ රටට කියලා. නමුත් අද වෙනකන් සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ බලධාරීන් හෝ වසංගත රෝග විද්‍යාංශය කිසිදු පැහැදිලි කිරීමක් මේ සම්බන්ධයෙන් දීලා නැහැ. ඒත් අපිට සැක කරන්න වෙනවා මෙතන මොකක් හරි දෙයක් සිද්ධ වෙනවද කියන කාරණේ. මොකද මේ දත්ත අතර නොගැලපීමට හේතු තියෙන්න පුළුවන්. ඒක තාක්ෂණිකව විග්‍රහ කරලා රටට නිවැරදි තාක්ෂණික පැහැදිලි කිරීම කළා නම් මේ සැක සංකා දුරු කරගන්න පුළුවන්. අවිශ්වාසය නැති කරන්න පුළුවන්. නමුත් තව වෙනකන් සෞඛ්‍ය අමාත්‍යාංශයට බැරි වෙලා තියෙනවා, වසංගත රෝග විද්‍යාංශයට බැරි වෙලා තියෙනවා. මේ සංඛ්‍යා ලේඛන පරස්පරය සම්බන්ධයෙන් හරි පැහැදිලි කිරීමක් රටට ඉදිරිපත් කරන්න. මරණ සංඛ්‍යාවත් එහෙමයි. මම දැක්කා ඊයේ දවස්වල මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතුරුන්ගේ සංගමය විසින් ඉතාම නිවැරදිව සහ පැහැදිලිව කියනවා මේ බිම් මට්ටමේ සිදුවෙන මරණ වලින් සැලකිය යුතු ප්‍රමාණයක් සංඛ්‍යා ලේඛන විදියට එළියට එන්නේ නැහැ. ඒ හරහා මතුවලා තියෙන තත්ත්වය තමයි ඒ සෞඛ්‍ය වෘත්ති කියන්නේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු දැඩි අපහසුතාවයට පත් වෙලා තියෙනවා. දැන් උදාහරණයක් ගමක මරණයක් සිද්ධ වුණාට පස්සේ ඒ මරණය කොවිඩ් කියලා PCR පොසිටිව් වෙලා තහවුරු වුණාට පස්සේ අවශ්‍ය කරන ක්‍රියාමාර්ග අරගෙන මරණය ගෙදර ගේන්නේ දෙන්න නැතුව මරණය එතෙන්දිම ආදාහනයට යොමු කළා. පැය කිහිපයක් ඇතුළත ආදාහනය කරනවා. ආගමික වතාවත් කරන්න ඉඩ දෙන්නේ නැහැ. රැස් වෙන්න සෙනග රැස් වෙන්න අපි අවස්ථාව දෙන්නේ නැහැ. මේ සියල්ල කරන්නේ ඒක කොවිඩ් පොසිටිව් කියලා දැනගත්තට පස්සේ. අවසානයේදී අපි ජාතික මට්ටමින් සහ වසංගත රෝග විද්‍යාංශ මගින් සෞඛ්‍ය අමාත්‍යාංශ මගින් දත්ත ප්‍රකාශ වෙනකොට ඒ ගමේ සිද්ධ වෙච්ච මරණය ඒ දත්ත පත්‍රිකාවට ඇතුළත් වෙන්නේ නැත්තම් ඒකට ඒක කොවිඩ් මරණයක්ද නැද්ද කියන සැක සංකාව ඥාතීන් තුර එනවා. අවසානයේදී ප්‍රශ්න කරන්නේ ප්‍රදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගෙන් ප්‍රදේශීය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු. ඒතකොට බරපතල ගැටුම්කාරී තත්ත්වයක් මේ හරහා සමාජය සහ සෞඛ්‍ය වෘත්තිකයන් අතර ඇති වෙන්න පුළුවන්. මේ මරණ සම්බන්ධයෙන් පැහැදිලි කිරීම හරියට කළේ නැත්තම්. ඒ නිසා මේ අපි දන්න පෞද්ගලිකව මම දන්න මරණ ගණනාවක් තියෙනවා වාර්තා නොවෙච්ච. ඒ නිසා මේ මරණ සම්බන්ධයෙන් වගේම රෝගීන් සංඛ්‍යාව සම්බන්ධයෙන් මේ ඇති වෙලා තියෙන පරස්පරයන් නිවැරදි කිරීම. එහෙම නැත්නම් අඩුම ගානේ සම්බන්ධයෙන් නිසි විධිමත් තාක්ෂණික වශයෙන් නිවැරදි පැහැදිලි කිරීමක් කිරීම වසංගත රෝග විද්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය වගකීම. තම ප්‍රදේශයේ සිදු කරන පරිසර විනාශයන් පිළිබඳව පොලිසිය වෙත දැනුම් දීමට නව දුරකථන අංකයක් හඳුනා දීමට මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශය පියවරගෙන තිබෙනවා. වනාන්තර විනාශය ගැන දිනපතා විවිධ පැමිණිලි එනවා. සමහර පැමිණිලි සත්‍ය පැමිණිලි, සමහර අසත්‍ය පැමිණිලි වෙන්න පුළුවන්. ඒක නිසා අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි මම අපේ පොලිස් පරිසර ඒකකයට විශේෂ තව ඒකකයක් ඇතුළත් කළා. ඔවුන්ට වාහන දීලා විශේෂ කණ්ඩායම් යොදවලා ඒ ප්‍රදේශයේ ඉන්න විශේෂකාර බලකාය සමග එකතු වෙලා අපිට පුළුවන් වෙනවා ඒ තොරතුරු ලැබිච්ච වහාම. ඉතින් ජනතාවට මා තාම ආදරෙන් කියා සිටිනවා 1997 1997ට මේ වගේ පරිසර විනාශයක් සහ එහෙම නැත්නම් වනාන්තර විනාශයක් වෙනවා නම් කරුණාකරලා ඒ නම්බරයට 1997 නම්බරයට දුරකථන නම්බරයක් දෙන්න. එතකොට ඊටාම කෙටි කාලයකින් ඒ ප්‍රදේශයට අදාළ තියෙන විශේෂකාර්ය බලකාය සහ අපේ පොලිසියේ ඉන්න පොලිස් පරිසර ඒකකයේ ඉන්න විශේෂ කණ්ඩායම ඊටාම කෙටි කාලයක එතනට ගිහිල්ලා ඒ පුද්ගලයන්ව අත්අඩංගුවට අරගෙන ඔවුන්ට ඊටාම දැඩි දඬුවම් දීමේ ක්‍රමවේදයක් අපි අනුගමනය කරනවා නීති ප්‍රකාරව. මොකද පරිසරය විනාශ කරනවා කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම රට විනාශ කරාම කිරීම ඉදිරි පරම්පරාවට අපේ රට ඇත්ත වශයෙන්ම අහිමි කිරීමකින්ද ඊට පස්සේ කිසිම වනාන්තර විනාශයක් තියෙනවා නම් කරුණාකරලා අපිට දන්වන්න. අපි ඊටාම කෙටි කාලයකින් එතන ගිහිල්ලා ඒ අවශ්‍ය පියවර ගන්නවා. ගාල්ල රූමස්සල කන්දේ දැනට ඇති පටු මාර්ගය සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් පරිසර ඇගීම් වාර්තාවක් කඩිනමින් ලබා දෙන්නයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් ලබා දී තිබෙනවා. අමාත්‍යවරයා මේ බව දැනුම් දී ඇත්තේ දැනට තිබෙන පටු මාර්ගය සංවර්ධනය කර දෙන්නයි රූමස්සල ජනතාව කළ ඉල්ලීම් සලකා බලමින්. අමාත්‍ය මහින්ද අමරවීර මහතා දකුණු පළාත් පරිසර අධ්‍යක්ෂකවරයා කැඳවා දැනුම් දී ඇත්තේ එම අධිසංවේදී පරිසර පද්ධතිය තුළ ශාකවලට හා වනසතුන්ට හානියක් නොවන ආකාරයෙන් එම ඉල්ලීම ඉටු කළ හැකිදැයි සොයා බලන ලෙසයි. කෙසේ වෙතත් රෝමස්සල පරිසර පද්ධතියට හානි වන ආකාරයට මාර්ගයක් ඉදිකිරීමට මධ්‍යම පරිසර අධිකාරිය අනුමැතිය ලබා නොදෙන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ. නමුත් දැනට තිබෙන පටුමාර්ගයේ ඇති කළුගල් ඉවත් කිරීම හා ශාකවලට හානියක් සිදු නොවන ආකාරයට එම කටයුතු සිදු කිරීමට හැකිදැයි සොයා බලා අවශ්‍ය පියවර ගන්නයි මහින්ද අමරවීර මහතා දකුණු පළාත් පරිසර අධ්‍යක්ෂකවරයාට උපදෙස් ලබා දී තිබෙනවා. පාරිසරික අධ්‍යයන වාර්තාව පදනම් කර ගනිමින් මෙම මාර්ගය සම්බන්ධව ඉදිරි පියවර ගන්නා බවයි අමාත්‍යවරයා අවධාරණය කර ඇත්තේ.
දැනට විවාහ මංගල්‍ය උත්සව සඳහා සහභාගී කරවා ගත හැකි 150ක උපරිම පිරිස අඩු නොකරන ලෙසට කලාකරුවන් සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. මල් වගා කරන අය. එතකොට මේ පුවක් මල කපන, පොල් මල කපන, මේ කිරිබත් මේසේ හදන තෑහෙන ප්‍රමාණයක් මේ වෙනුවෙන් ජීවිතයේ තමුන්ගේ ආදාය මාර්ගයක් මේ වෙනුවෙන් රැකගෙන කරගෙන යනවා. මේ අය ස්වයං රැකියාවක් වශයෙන් මේ ටික කරපු කට්ටිය. ඉතින් මේ කට්ටිය තමයි දැන් මේ අනුතරටපත් වෙලා තියෙන්නේ. අපට අපේ රස්සාව කරන්න එපයි කියලා කවුරු හරි කාගෙත් යහපත වෙනුවෙන් කියනවනම් අපට ඒ වෙනුවට විකල්පයක් දෙන්න ඕනේ. ඕගොල්ලෝ රැකියාව කරන්න එපා. මේ අනිත් හැමගේම යහපත සඳහා ඒ වෙනුවෙන් අපි ඕගොල්ලන්ට ඉන්න මෙහෙම දෙයක් අපට කරන්න පුළුවන් කියලා. සමහර ඒගොල්ලෝ මේක රක්ෂාවක් කියලා දකින්නේ නැහැ. මේකත් රස්සාවක්. අපි බලමු කොවිඩ් එකේ කෙරවල මොකද්ද කියලා. අන්තිමට ගියායි වැඩි වෙලා මරණය. අපේ රස්සාවක් නැතුනොත් ඒ පැත්තට යන්න පුළුවන්. රස්සාවක් නැතුව ජීවත් වෙන්න බෑ කාටවත්. අපිට හැම එකනටම ස්ටාෆ් එකක් ඉන්නේ. හැම එකෙම ස්ටාෆ් එකට ගෙවන්න තියෙනවා. දැන් අපි බැංකුවල සල්ලි නැහැ ගෙවන්න. දැන් ලෝන් ප්‍රශ්නිකුත් වෙනවා. ඔයගොල්ලෝ දන්නවනේ ප්‍රශ්න ඔක්කොටම මේ මූණ දෙනවා. ඉතින් මේ දැන් රිම් එකක් ගෙවිලා තියෙනවා. මම කැමති සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරන්න. රජයේ අනිත් ඉන්ඩස්ට්‍රි පවත්වාගෙන යෑම සඳහා ඒගොල්ලෝ ගයිඩ්ලයින් හදලා ඒ ඉන්ඩස්ට්‍රි ටික ලස්සනට පවත්වාගෙන යනවනේ. එතකොට මේ මියුසික් කියන එකත් ඒක අපේ රටේ ඉන්ඩස්ට්‍රි එකක්. මේ බිස්නස් එක ඇතුලේ ලක්ෂ ගාණක් ඉන්නවා. මේ වෙඩින් ටිකවත් ඉස්සෙල්ලා හරියට කරගෙන යන්න දෙන්නකෝ. 150ක් තියාගෙන මේ දීපු එක ආයි 50ට බස්සන්න එපා ප්ලීස්. හිතන්නේ සෞඛ්‍ය බලධාරීන් විශේෂයෙන් මේ වෙලාවේදී හිතන්න ඕන අනිත් ශාස්ත්‍ර වගේම මේ නර්තන ශාස්ත්‍රය, මේ සංගීත ශාස්ත්‍රය, මේ සැරසිලි ශාස්ත්‍රය, සමස්ත ඉවෙන්ට් ශාස්ත්‍රය, සමස්ත මංගල ශාස්ත්‍රය තුල ඉන්නේ විශාල පවුලක් මේ පවුල තුල හැම වෙලේම මේ විච්ච සිද්ධිය නිසා අඩුපාඩුකම් සිද්ධ වෙලා තියෙනවා. නැත්තම් අපට ඇත්තටම අපි බොහොම ආර්ථික පැත්තෙන් බොහොම අනාගතයක් නැතුව බොහොම අවනිශ්චිත තත්යකට පත් වෙලා තියෙනවා. මෙරට අපනයනයන් සඳහා ලබා දී ඇති ඇමරිකානු GSP තීරුබදු ප්‍රතිලාභය තවදුරටත් ඉහළ නැගීම පිළිබඳව ඉහළ පෙළේ සාකච්ඡාවක් පසුගියදා පැවති බව වොෂින්ටන් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කරනවා. ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආරියසිංහ මහතා මෙම සාකච්ඡාව පවත්වා ඇත්තේ දකුණු සහ මධ්‍යමාසියානු කටයුතු පිළිබඳ ඇමරිකානු සහකාර වෙළඳ නියෝජිත ක්‍රිස්ටෝපර් විල්සන් මහතා සමගයි. ඇමරිකාවේ ප්‍රමුඛතම අපනයන ගමනාන්තය වන ඇමරිකා එක්සත් ජනපදයට මේ රට මුළු අපනයනකරුවන්ගෙන් පසුගිය වසරේදී යවා තිබෙන ප්‍රමාණය 27%ක්. ඉන් 75%ක්ම මෙරට ඇඟලුම් කර්මාන්ත ආශ්‍රිත නිෂ්පාදනයි. කෙසේ නමුත් ඇඟලුම් සඳහා ඇමරිකානු GSP තීරුබදු සහනය ක්‍රියාත්මක නොවන අතර රබර් නිෂ්පාදනය, සක්‍රිය කාබන් සහ කොහු නිෂ්පාදනය ඇතුළු 25%ක අපනයනයන් සඳහා පමණක් එම සහනය ක්‍රියාත්මක වනවා. ශ්‍රී ලංකා තානාපතිවරයා ඇමරිකානු වෙළඳ නියෝජිතයා සමග සාකච්ඡා කර ඇත්තේ මෙරට තවත් අපනයනයන් සඳහා එලෙස තීරුබදු සහන ලබා ගැනීම පිළිබඳවයි. නිසි ජල ව්‍යාපෘතියක් පැවතුනද එහි නඩත්තු කටයුතු නොකිරීම හේතුවෙන් අපිරිසුදු ජලය පානය කරන්නට සිදු ඇති ගම්මාසින් පිළිබඳ තොරතුරු අපට වාර්තා වුණා. ඒ වැලිකන්ද මහවැලිතැන්න ගම්මානයෙන්. වැලිකන්ද ප්‍රදේශයේ ඈත කෙළවරක පිහිටා ඇති මහවැලිතැන්න ගම්මානයේ ජනතාව වසර ගණනාවක සිට පානයට සුදුසු ජලබිඳක් නොමැතිව මහත් පීඩාවට පත්ව සිටිනවා. පවුල් 450ක් පමණ ජීවත් වන එම ගම්මානයේ 1800කට ආසන්න පිරිසක් ජීවත් වන්නේ බීමට සුදුසු නිසි ජලබිඳුවක් නොමැතිවයි. ගම්මානයේ ජීවත් වන සියලු දෙනාටම පාහේ සිය ජල අවශ්‍යතාවය පිරිමසා ගන්නට සිදුව ඇත්තේ ඇල මාර්ග හරහා ගලා යන අපිරිසිදු ජලය පානය කිරීම මගින්. මේ විදිහට රොඩුත් එක්කම රොඩු පෙරලා අරගෙන තමයි ළමයින්ට මේ පාවිච්චිට දෙන්නේ. මාත් අපි බොන වතුර මේවා තමයි ජලය කියලා අපිට දෙන්නේ. සියලු දෙනා බොන්නේ මේ වතුර තමයි. මේ වන විට වකුගඩු රෝගයෙන් පීඩා විඳින වකුගඩු රෝගීන් කිහිප දෙනෙක්ම එම ගම්මානයේ ජීවත් වන අතර මෙම ජලය කිසිදු අයුරකින් පානය කිරීමට නොහැකි බවයි ගම්වාසීන් පවසන්නේ. මේවා තමයි තනිකර කිව්ල මේ බලන්න බොරුවන්න කිව්ල. උණු කරලා බොන වතුර වලට තමයි මේ කිව්ල බැඳලා තියෙන්නේ. කිව්ල බැඳිලා අපිට මේ ළමයා පව අසරණ වෙලා ඉන්නේ මේ කිව්ල නිසා. මේනි දරුවා. මේ ළමයට දෙන්නේ මේ කිව්ල වතුර තමයි. මේක බීලා ඊයේ පෙරේදා ඉඳන් බඩර දෙනවා අපට. මේ කිව්ල වතුර මේවෙන් අපි ගොඩක් ලෙඩ වෙලා ඉන්නේ. යන්න එන්න බැරි. බොණ්ඩයි නාණ්ඩයි හැම එකටම කිව්ල ඇදලා මේ වර මිනිස්සුගේ ඔළුවේ කොණ්ඩේ හිටයි යනවා. විශාල මුදලක් වැය කරමින් ගම්මානයේ ජල ව්‍යාපෘතියක් ඉදිකර තිබුණද එහි කිසිදු නඩත්තු කටයුත්තක් සිදු නොකිරීම හේතුවෙන් මේ වන විට ඒ පවතින්නේ මෙවන් තත්වයකයි.
දහට මේක විවෘත කරේ. එදා දුන්නාරු නලයක් ගාලා එතන වතුර ටිකක් ඊට පස්සේ දුන්නේ අපිට මේක ඇලේ වතුර දැන් අවුරුදු 4ක් විතර. ඒක පොඩ්ඩේ දැන් මේ පොඩි ළමයා පවා ඇලේ වතුර තමයි බොන්නේ. මේක නඩත්තු කරනවා කියනවා අපිට සල්ලි ඉන්නවා බිල් ඉල්ලනවා ඇවිල්ලා අපි කොහොමද දැන් ඇලේ වතුර වල. තාක්ෂකපරද මේ මෝටර දාලා තියෙනවා. මේවා දෙයක් කරන්නේ නැහැ. මම මේ වලට මේ ජාතික අපරාධ වෙන්නේ. මේවා ඔක්කොම මේවා වෙලා තියෙන්නේ මේ. ඒකට මේ මෝටරේ මේක සවිකරලා තියෙනවා. ඉතින් අතෝ මේවා කිසිම නඩත්තුවකින් තොරව තමයි සිදු වෙන්නේ. අපි එනවා ඉතින් මේ දේ මලකට කාපේවා. ඒ කියන්නේ මේ යන මේ වැකලා සමහරට මේවා මේ දි รา පත් වේ තමයි පවතින දැනට. නඩත්තුවක් මේක සිදු වෙන්නේ නැහැ. නිසි ජල විසඳුම් ලබා දිය නොහැකි වුවද ඒට නිසි පිළියම් නොකිරීම හේතුවෙන් මහවැලි තැන්න ගම්වාසීන් තවමත් පානය කරන්නේ අපිරිසිදු ජලයයි. මේ ජලය තමයි බොන්න දෙන්නේ මේ 1750 මේ ජලය ඇලේ එන ජලය. අපිරිසිදු වතුර තමයි මේ අපිට බොන්න ලබා දෙන්නේ මේ ජලය. අපිට ඇවිල්ලා තියෙන බිල වතුර බිල 450ක් ගෙවන්න තියෙනවා. අපිට මේ අපිරිසිදු වතුර වලට ගෙවන්නත් වෙලා තියෙනවා. අපිට ගෙවන්න විදියක් නැතුව අපි මේ ජීවත් වෙන්නේ. මේකෙන් පොඩක් මේ සල්ලි ගෙවන්න පොඩක් පරක් වුණොත් ඒකට පොලිත් හදනවා. ගෙවන්න නැත්නම් වතුර මේක කපලා යනවා අපි. පිරිසිදු වතුර දෙන්නේ. රොඩු වතුර. සත්තු මෙල්ල දිනේ, සර්පය මෙල්ල දිනේ. ඒ වතුර තමයි අපි දැන් බීලා ඉන්නේ මෙතන. එහෙත් නිසි විසඳුම් ලබා දිය හැකිව තිබියදීත් පිරිසිදු ජලමිදක අපේක්ෂාව ඔවුනට බලාපොරොත්තුවක් පමණක් බවට පත්ව තිබෙයි. අපිට දැන් මේ ලැබිලා තියෙන දේ සම්පත් අනුව හැබැයි අත්ත වශයෙන් මේකම අපි විදුලිය ලබා දීලා තියෙන හැම දෙයක්ම තියෙනවා. නමුත් ක්‍රමානුකූලව මේ විදුලිය කරන්නේ නැහැ. මේ ව්‍යාපෘතිය මෙච්චර කෝටි ගණන් බේදම් කරලා අපිට හරියාකාරව ජලය ලැබෙන්නේ නැහැ. අපි දැන් පවතින රජයට හරි අපවසන්නේ අපිට පිරිසිදු පානීය ජලය ලබා දෙන්න මේ තමයි මම ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ. සිව්දසින් වාර්තා වූ පුවත් කිහිපයක් සමගින් දැන් සිව්දසින් පුවත්. කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වූ අංක 7 මගේ ප්‍රවාහන නැරඹුම් මැදිරිය පිළිපැනීමකට ලක්ව තිබෙනවා. ඒ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා පැමිණ ඇති බවයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ. නාවලපිටිය ඉඟුරුවේ දුම්රිය ස්ථාන දෙක අතර නාවලපිටිය ජයසුන්දර ඕබිට ප්‍රදේශයේදී ධාවනය වෙමින් තිබූ දුම්රියේ නැරඹුම් මැදිරිය අද පස්වරුවේ මෙලෙස පීලිපැන ඇත්තේ. ඒ හේතුවෙන් දුම්රිය මාර්ගයට දැඩි අලාභහානි සිදු වී ඇති අතර කෙසේ වෙතත් මේ වන විට එම දුම්රිය මැදිරිය යළිත් පීලිගත කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. 2020 අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අයදුම්කරුවන් වෙනුවෙන් මෙවර විශේෂ පහසුකම් සලසා ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසනවා. විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේ ඒ අනුව විභාග ප්‍රවේශ පත්‍රයේ පවතින අඩුපාඩු www.donets.lk වෙබ් අඩවියට පිවිස සංශෝධනය කර ගැනීමේ අවස්ථාව සලසා දී ඇති බවයි. පාසල් අයදුම්කරුවන් විදුහල්පතිතුමා මගින්ද පෞද්ගලික අයදුම්කරුවන් තමන් විසින්මද සතියක් තුළදී එම සංශෝධන සිදු කළ යුතුව ඇති බවයි විභාග කොමසාරිස් ජෙනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ. ඇත්දලෙන් නිර්මාණය කරන ලද කරඬුවක් සහ පිරිත් හුයක් විකිණීමට ගිය පුද්ගලයන් දෙදෙනෙකු ගනේවල්පොළ බමුණුගම ප්‍රදේශයේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ සමාජ මාධ්‍ය ඔස්සේ සැකකරුවන් මෙම උපකරණ විකිණීමට සූදානම් කර තිබී ඇති අතර ගැනුම්කරුවන් ලෙස උපාය දූතයන් යොදවා වැටලීම සිදු කර ඇත්තේ ඊයේ පස්වරුවේ බවයි. වනජීවී නිලධාරීන් මෙම වැටලීම සිදු කර ඇති අතර ගනුදෙනුව සිදු කිරීමට භාණ්ඩද රැගෙන සැකකරුවන් බමුණුගම ප්‍රදේශයට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා. ඔවුන් සතුව තිබී ඇත්දලයෙන් නිමවා කැටයම් කරන ලද අඟල් 2.5ක් පමණ උස ඇති කරඬුවක් සහ අඟල් 6ක් පමණ දිග ඇති පිරිත් නූල් හුයක් වනජීවී නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් සැකකරුවන් ගල්කිරියාගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. වැන්දබු හා අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමයක් සඳහා පැරණි අංක 82 83 හා MF කාණ්ඩ යටතේ ලියාපදිංචි පැරණි සමාජිකයින් අන්තර්ජාලය ඔස්සේ නැවත ලියාපදිංචි කිරීමට රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. නැවත ලියාපදිංචිය ජූලි 31 වන දින දක්වා දීර්ඝ කර ඇති බවයි එම අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා චක්‍රලේඛයක් මගින් පෙන්වා දී ඇත්තේ. ලබන ජූලි මාස 31 දිනෙන් පසු කරනු ලබන ඉල්ලීම් සහ පැරණි වැන්දබු අනත්දරු අංකද ප්‍රතික්ෂේප කරනු ලබන බැවින් අදාළ කාල සීමාවේදී ලියාපදිංචිය සිදු කළ යුතු බව අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළා. කටාන කොන්ගොඩමුල්ල ප්‍රදේශයේ කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය නීති විරෝධී ගව ඝාතකාගාරයක් වැටලූ මීගමුව කොට්ටාශ අපරාධ විමර්ශනාංශය අයිතිය තහවුරු කිරීමට නොහැකි වූ එළගවයින් 5 දෙනෙකු සහ සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ගවයින් ඝාතනයට යොදාගත් ආයුධ සහ ගවහම විශාල ප්‍රමාණයක්ද පොලිස් භාරයට ගැනීමටයි කටයුතු කර ඇත්තේ.
කිරිගොවීන් විසින් තමන්ගේ කිරිගවයින් නැතිවන බවට පැමිණිලි රැසක් ඉදිරිපත් කර ඇති බැවින් මෙම සතුන් සොරකම් කරන ලද ගවයින් දැයි පරීක්ෂා කරන බවයි පොලිසිය සඳහන් කළේ. ඒ නිසා මෙම ගවයින්ගේ අයිතිකරුවන් සිටි නම් ඉදිරිපත් වන ලෙසයි කොච්චිකඩේ පොලිසිය මහජනතාවට දැනුම් දෙන්නේ. අනපේක්ෂිත අවස්ථාවක තම නැගණිය වෙනුවෙන් පෙනී සිටි කුඩා දරුවෙකු ගැනයි අද අප කියන්න යන්නේ. සැබෑ ධෛර්යය යනු අවශ්‍ය වූ මොහොතේදී ඒ වෙනුවෙන් නිර්භීතව පෙනී සිටින බව මේ කතාව අපට කියා දෙනවා. මේ ඉන්නේ බ්‍රිජර් වෝකර් වයස අවුරුදු 7යි. ඒත් වයස අවුරුදු 6ේදී මොහු සුවිශේෂී ක්‍රියාදාමයක් සිදු කරනවා. ඔහු එය කරන්නේ අනපේක්ෂිත අවස්ථාවක තමන්ගේ සහෝදරිය වෙනුවෙන්. අවුරුදු 4ක් පමණ කුඩා වයසේ පසුවන බ්‍රිජර් වෝකර්ගේ නැගණිය හදිසියෙම නොසිතූ සිදුවීමකට මුහුණ දෙනවා. ඒ තමයි ජර්මන් ෂෙපර්ඩ් වර්ගයේ සුනකයෙකුගේ සපා කෑමකට ලක්වීමට සිදුවීම. මේ සිදුවීම දුටු බ්‍රිජර් වෝකර් කරන්නේ තමන්ගේ නැගණිය බේරා ගැනීමට ඉදිරිපත් වීම. ඒ ඉතාම අපහසු වැඩක්. නමුත් ඒ මොහොතේ බ්‍රිජර් තමන්ගේ ජීවිතය ගැන පවා නොසිතා නැගණියගේ ජීවිතය බේරා ගන්නට ඉදිරිපත් වනවා. සුනකයාගේ සපා කෑමෙන් බ්‍රිජර්ගේ වම් කම්මුල පෙදෙස දැඩි ලෙස තුවාල වී තිබූ අතර පසුව ඔහුට පැය 2ක සැත්කමකට ලක්වීමට සිදුවනවා. එයින් මැහුම් 99ක් අවසානයේ ඔහුට ඉතිරි වනවා. නමුත් එයින් ඔහුගේ නැගණියගේ ජීවිතය ඉතිරි කරගන්නට ඔහුට හැකි වනවා. මේ නිසාම ලෝක බොක්සින් කවුන්සිලය ඔහුව පූර්ණ කාලීන ලෝකශූරයෙකු ලෙස පිළිගන්නවා. ඒ WBC වාර්තාවක්ද සමගින්. අවසානය ඔහු පවසනවා යමෙකුට මිය යා යුතු නම් ඒ මමයි. ඔහුගේ ධෛර්යය සහ අන් අය වෙනුවෙන් නිර්භීතව පෙනී සිටීම ඇත්තෙන්ම පුදුම සහගතයි. බ්‍රිජර්ගේ දෙමව්පියන්ද ඔහුගේ මේ සුවිශේෂී ක්‍රියාව ගැන බොහෝ සෙයින්ම සතුටට පත්වනවා. ඒ විතරක් නෙවෙයි කුමන දේ සිදුවුණත් අවසානයේ බ්‍රිජර්ට තමන්ගේ සහෝදරී ඉතිරි වනවා. බ්‍රිජර් අපට වැදගත් කතාවක් කියලා දෙනවා. සැබෑ ධෛර්යය යනු මිනිසුන් කෙරෙහි ආධිපත්‍ය දැරීම හෝ මිනිසුන්ට එරෙහිව සටන් කිරීම හෝ දැඩි මිනිසෙකු මෙන් ඇවිදීම නොවෙයි. සැබෑ ධෛර්යය යනු කළ යුතු යහපත්ම දේ දැනගෙන එය කෙසේ හෝ ඔබට රිදවන විට පවා සිදු කිරීමයි. අවධානය විදෙස් පුවත් වෙත. මියන්මාර හමුදාවේ නිල ෆේස්බුක් වෙබ් පිටුව මකා දැමීමට ෆේස්බුක් ආයතනය පියවරගෙන තිබෙනවා. මෙතර ඉන්දියාව පුරා නව කොවිඩ් වෛරස් අණු ප්‍රභේද 240ක් පැතිර යමින් පවතින බවට ඉන්දිය වෛද්‍ය විද්‍යා ආයතනය සිදු කළ පරීක්ෂණයකදී අනාවරණය වී ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ඒ අනුව ඉන්දියාව පුරා පැතිර යන නව කොවිඩ් වෛරස් අණු ප්‍රභේද 240 හේතුවෙන් මෑත කාලයේ කොවිඩ් ආසාදනය ඉහළ ගොස් ඇති බවයි එම විද්‍යා ආයතනය පෙන්වා දෙන්නේ. විශේෂයෙන් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ මෙම නව වෛරස් ප්‍රභේදය පැතිරෙන අතර කේරළ, මධ්‍ය ප්‍රදේශ, ඡත්තීස්ගඩ්, පංජාබි ප්‍රාන්තවලද මෙම තත්ත්වය දක්නට ලැබෙන බවද එරට මාධ්‍ය වාර්තා කරනවා. එමෙන්ම නව කොවිඩ් ප්‍රභේද ඉහළ ප්‍රචාරණ හැකියාවකින් යුක්ත වන අතර වෛරසයට එරෙහිව ප්‍රතිදේහ ගොඩනැගුණු පුද්ගලයින්ට පවා කොවිඩ් යලි ආසාදනය වීමට හේතු විය හැකි බවයි ඉන්දිය වෛද්‍ය විද්‍යා ආයතනය සඳහන් කරන්නේ. මේ අතර වඩාත් වේගයෙන් පැතිර යා හැකි මාරාන්තික දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් ඇමරිකාවෙන් හමු වී තිබෙනවා. එක්සත් රාජධානියෙන් පළමු වරට හමු වූ වේගවත් කොවිඩ් විකෘති ප්‍රභේදය සහ කැලිෆෝනියාවෙන් හඳුනාගත් තවත් කොවිඩ් ප්‍රභේදයක් හා එක් වූ වඩාත් මාරාන්තික නව කොවිඩ් වෛරසයක් මෙලෙස හඳුනාගෙන ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. එමෙන්ම විද්‍යාඥයින්ගේ මතය වන්නේ වෛරස ප්‍රභේද දිත්වේ ජාන එකිනෙක මිශ්‍ර වීමෙන් මෙසේ නව දෙමුහුන් ප්‍රභේදය හටගෙන ඇති බවයි. එම වෛරසය එන්නත් සඳහා අඩු ප්‍රතිචාර දක්වන බවයි විශේෂඥයින් පෙන්වා දෙන්නේ. වෛරස ප්‍රභේදය හඳුනාගෙන ඇත්තේ කැලිෆෝනියාවේ වෛරස ආසාදිතයෙකුගෙන් ලබාගත් සාම්පලයකින් වන අතර එහෙත් විද්‍යාඥයින් විශ්වාස පළ කරන්නේ වෛරසය මෙතෙක් සමාජය තුළ පැතිර ගොස් නොමැති බවයි. කෙසේ වෙතත් යම් හේයකින් එය පැතිර ගියහොත් වඩාත් අසීරු තත්වයකට ලෝකයට මුහුණ දීමට සිදුව ඇති බවද විදේශ මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා. මේ අතර කුකුලන්ගෙන් මිනිසුන්ට බෝවන නව කුරුළු වෛරසයක් පළමු වරට රුසියාවෙන් හමු වී තිබෙනවා. H5N8 නැමැති එම වෛරසය රුසියාවේ කුකුළු ගොවිපලක සේවකයින් 7 දෙනෙකුට ආසාදනය වී ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ.
ඒ පිළිබඳව රුසියාව විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයට දැනුම් දීමක්ද සිදු කර තිබෙනවා. එම කුරුලූණ වෛරසය මීට පෙර රුසියාව, යුරෝපයේ, චීනය, මැද පෙරදිග ඇතුළු රටවල කුකුලන්ගෙන් වාර්තා වුවද එය මිනිසුන්ට සම්ප්‍රේෂණය වීමක් සිදුව නොතිබූ අතර පළමු වරට මෙසේම වෛරසය මිනිසුන්ට ආසාදනය වී ඇති බවටයි රුසියානු සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. මේ අතර ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තේරීපත් වූ රජයේ නායකයින් සිරාඩස්සියටගෙන බලය පැහැරගත් මියන්මාර හමුදාවේ නිල ෆේස්බුක් වෙබ් පිටුව මකා දැමීමට ෆේස්බුක් ආයතනය පියවරගෙන තිබෙනවා. ඒ හමුදාව සිදු කළ වෙඩිතැබීමකින් ඊයේ තවත් විරෝධතාකරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වීමත් සමගයි. ඊයේ දිනේත් මියන්මාරයේ ප්‍රධාන නගරවල දැවැන්ත විරෝධතා රැලි පැවැත්වුණු අතර එරට දෙවන විශාලතම නගරය වන මැන්ඩෙල්හි පැවති රැලියකදී හමුදා වෙඩිපහරින් එම විරෝධතාකරුවන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව ඇත්තේ. එමෙන්ම එහිදී තවත් 20 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ප්‍රචණ්ඩත්වයේ වැළැක්වීම සඳහා වන සිය ගෝලීය ප්‍රතිපත්තියට අනුකූලව මියන්මාර හමුදාවේ ෆේස්බුක් පිටුව මකා දැමූ බව ෆේස්බුක් ආයතනය ප්‍රකාශ කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මේ වන විටත් එරට හමුදා නායක මින් ඔන්ලයින් ඇතුළු හමුදා නායකයින් 20 දෙනෙකුගේ ෆේස්බුක් ගිණුම් තහනම් කර තිබෙනවා. එමෙන්ම අවුන් සාන් සූකී ඇතුළු මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තේරීපත් වූ රජයේ ප්‍රධානීන් සිරාඩස්සියට ගනිමින් පසුගිය පළමු වනදා එරට බලය පැහැරගත් හමුදා නායකයාට එරෙහිව එක්සත් ජනපදයේ මෙන්ම බ්‍රිතාන්‍ය, කැනඩාව සහ නවසීලන්තය විසින්ද මේ වන විට සම්බාධක පනවා තිබෙනවා. දිනක සටහන් නිමවන්නට මත්තෙන් හෙට දවසේ වැදගත්කමටයි මේ අවධානය. හෙට පෙබරවාරි මස 22 වනදා මෙරට දේශපාලන ගමන් මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සලකුණු කරමින් 1956 මෙරට දේශපාලන පෙරලියකට මුල් වූ මහජන එක්සත් පෙරමුණ පිහිටුවා ඇත්තේ 1956 පෙබරවාරි මස 22 වන දිනයි. SWRD බණ්ඩාරනායක මහතාගේ නායකත්වයෙනුයි එම පක්ෂය පිහිටුවා ඇත්තේ. බාලදක්ෂිකාවන් සහ බාලදක්ෂයන් විසින් ලොව පුරා සෑම රටකම සිටින සහෝදර සහෝදරියන් ගැන සිතමින් ඔවුන් වෙනුවෙන් සමරනු ලබන ලෝක චින්තන දිනය පෙබරවාරි මස 22 වන දිනට එනම් හෙට දිනට යෙදී තිබෙනවා. ප්‍රංශ දෙවන ජනරජය පිහිටුවීමට තුඩු දෙන 1848 ප්‍රංශ විප්ලවය ආරම්භ වී ඇත්තේ 1848 පෙබරවාරි මස 22 වන දිනයි. ඒත් සමගින් ශ්‍රද්ධා රූපවාහිනියේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමවට පත්වෙනවා. හමුවෙමු හෙටත් සවස් 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.